ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිෂාදී බණ්ඩාරනායක මම චලින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ කොවිඩ්-19 රෝගී වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස 80% ඉක්මවයි. අලුත්ගම ප්‍රදේශයේ මනාලියක ඇතුළු 26 දෙනෙකුට කොවිඩ්. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 1 වෙනිදා සිට සිනමා ශාලා විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්. නව සාමාන්‍ය තත්ත්වය යටතේ යලි නැගිටින මිනිසුන්. ගෝලීය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8 කෝටිය ඉක්මවයි. වසර 2000කට පෙර පැවති ශනික ආහාර අලෙවිසලක් දැක බලා ගැනීමට ජනතාවට අවස්ථාව. මුලින්ම දේශීය පුවත්. කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර තිබූ කොළඹ ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. හෙට උදේ 5 සිට කොළඹ වේල්ල වීදිය කෙසෙල්වත්ත සහ මරදාන යන පොලිස් වසම්වල හුදකලා බව ඉවත් කර තිබෙනවා. කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වැකන්ද සහ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම්, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර ප්‍රදේශ, බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ලවත්ත, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමයේ යන ග්‍රාම නිලධාරී වසම්ද හෙට පෙරවරු 5 සිට හුදකලා බවින් ඉවත් කරන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසන්නේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හෙට උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. දෙමටගොඩ වේලුවන පාර ප්‍රදේශයටද අද උදේ සිට සංචලන සීමා පනවා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ ගොඩකවැල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ග්‍රාම සේවා වසම් කිහිපයක්ද හුදකලා කර ඇත්තේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ අරමුණින්. ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගඟුල උතුර සහ බෝපැත්ත යන ග්‍රාම නිලධාරී වසම් අද සවස සිට හුදකලා කෙරුණා. ගොඩකවැල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රක්වාන නගරේ රක්වාන උතුර, රක්වාන දකුණ, මස්සිඹුල, කොට්ටල යන ග්‍රාම නිලධාරී වසම්ද අද සවස සිට හුදකලා කර ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැනුම් දෙන්නේ. මේ අතර වවුනියාව පෙරිය උලුක්කුලම ගම්මානයටද සංචලන සීමා පනවා තිබෙනවා. කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 32701 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. අද සුවය ලබා පිටව ගිය පිරිසට 650 දෙනෙකු ඇතුළත්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 21 දෙනෙකු සුවය ලබා අද පිටව ගියා. ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. මේ මාස ආරම්භයේ සිට අද දක්වා කොවිඩ්-19 රෝගය වැළඳුණු 15811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. සුවය ලබා දිනකදී පිටව ගිය වැඩිම පිරිස වාර්තා වූයේ ඉකුත් 16 වෙනිදායි. එම පිරිස 785 දෙනෙක්. සුවය ලබා අද පිටව ගිය පිරිසට 650 දෙනෙකු ඇතුළත්. කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 80.07 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 32701 දෙනෙකු ඊට අයත්. 19.47කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 7954 දෙනෙකු ඒ අතර වනවා. මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 462 දෙනෙකු අද හඳුනා ගැනුණා. ඉන් 408 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමින් 54 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වූවන්. සමස්තයක් හැටියට බැලුවම ශ්‍රී ලංකා පුරාට විවිධ ප්‍රදේශවලින් සුළු වශයෙන් හෝ කොවිඩ් ආසාදිතයන් වාර්තා වනු ලබනවා. කෙසේ වෙතත් කොවිඩ් සම්බන්ධයෙන් මේ වන විට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ප්‍රමුඛ රජය, කාර්යසාධක බලකාය විසින් ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. මේ ආකාරයෙන් ඉදිරි සති කිහිපය තුළ අපි කෙසේ හෝ මේ පාලනය කර ගැනීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටින අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි ලෝකයේත් එක්ක මේක සංසන්දනය කළ බල යුතුයි. මේ වෙනිට ලෝකේ ප්‍රබලතම රටවල් වල පවා ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් දිනකට කොවිඩ් ආසාදිතයන් හමුවන මේ ආකාරයෙන් තිබෙන අවස්ථාවකදී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් සතුටුදායක ආකාරයකින් පාලනයකට සතු කරගෙන තිබෙන බව අපිට කියන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ තත්ත්වයක් පවතිනවා කියලා අපි නවත්වලා නැහැ. ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් විවිධ රටවල් වල යම් කිසි සේවයේ නියුතු
සියලුම ශ්‍රී ලාංකිකයන් ගෙනීමේ කටයුත්ත තවදුරටත් කරගෙන යනු ලබනවා. ඊයේ දවසට පමණක් ශ්‍රී ලාංකිකයන් 700කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම ජෝර්දානයෙන්, කටාර් රාජ්‍යයෙන්, ඊට අමතරව ජපානයෙන් ඇතුළු වෙනකුත් රාජ්‍ය වලින් ශ්‍රී ලංකාවට රැගෙන ලැබුවා. 61000කට පමණ ආසන්න සංඛ්‍යාවක් අද දිනේ වන විට ශ්‍රී ලාංකිකයන් පිටරටවල වලින් ශ්‍රී ලංකාවට රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඒත් එක්කම 77000ක් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් විසින් මේ වන විට නිරෝධායනයට යොදවලා ඔවුන් සමාජගත කර තිබෙනවා. කොවිඩ්-19 තවත් පුද්ගල මරණයක් ඊයේ වාර්තා වුණා. ඒ කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින්. එහි සිටි 67 ඇවරදි පිරිමි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඉකුත් 26 වෙනිදා මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. අපේ මරණ අනුපාතය ඊටාම අවම මට්ටමක පවත්වාගෙන යන්න අපි සමත් වෙලා තියෙනවා 0.4ක 0.5ක වගේ මරණ අනුපාතයක්. ලෝකේ බොහෝ රටවල් වල මරණ අනුපාතය සමහර තැන්වල 5-10 සීමාවට යනකොට අපේ 1%කටත් වඩා අඩුවෙන් දශම ගානක මරණ අනුපාතයක් තියාගෙන යන්න අපේ පද්ධතිය සමත් වෙලා තියෙනවා. ඒ වගේ සුවය ලැබු සංඛ්‍යාවත් ඒ වගේම තමයි 80%ට අපි ළඟා වෙමින් තියෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් ලෝකේ රටවල් වලට කරගන්න බැරි වෙච්ච දෙයක්. මහා බ්‍රිතාන්‍ය තුල මේ වෙනකොට පැහැදිලිවම හඳුනාගත් වෛරස් ප්‍රභේද දෙකක් අලුතෙන් බිහි වෙලා ඒ හරහා රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් දිගටම කතා කිරීම. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව කියනවා. මේක අලුත් තත්ත්වයක් නෙමෙයි වෛරස් රෝග සම්බන්ධයෙන් සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා අනවශ්‍ය කලබලයක් අවශ්‍ය නැති වුණාට මේ තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා අපි ගත යුතු හොඳම මැදිහත් වීම මේ මොහොතේ රටවල් විදිහට ගත යුතුයි කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ සමාජික රටවල් වලට කියන්නේ. පිටරට තියෙන වෛරස් ප්‍රභේදය අපේ රට ඇතුළට එන එක වැළැක්වුවත් අපිට වළක්ව ගන්න බැරි අභියෝගයක් සමහර විට මතුවෙන්න පුළුවන්. ඒ තමයි දැනටත් අපේ රට ඇතුලේ තියෙන වෛරස් ප්‍රභේදය විකෘති වලට භාජනය වීම හරහා අලුත් වෛරස් ප්‍රභේදයක් අපේ රට ඇතුලේ නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ කොහෙත්ම අපිට බැහැර කරන්න බෑ. විශේෂයෙන්ම මෙන්න මේ කියන தත්ත්වය අවබෝධ කරගෙන අපි අර මූලික සෞඛ්‍ය හුරු පුරුදුත් එක ගත කරනවා නම් මේ විදිහට වෛරසය කොතරම් විකෘතියට භාජනය වුණත් අපිට බය වෙන්න දෙයක් නැහැ. කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ්-19 හේතුවෙන් මේ යන පුද්ගලයන්ගේ සිරුරු බොහොම දානය හෝ ආදාහනය සම්බන්ධව ඇතැම් දේශපාලඥයන් සහ වෙබ් අඩවි වැරදි ප්‍රචාර කරන බවට පෙනී ගොස් තිබෙනවා. දේශපාලන අරමුණින් ආණ්ඩුව සම්බන්ධ ප්‍රබල දේශපාලන චරිත සම්බන්ධ කර ගනිමින් ඇතැම් වෙබ් අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු ඇති බවයි වාර්තා වන්නේ. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොවිඩ්-19 වැළඳී මේ යන සියලු දෙනාගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදු කෙරෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජගත කිරීමෙන් වැළකී සිටින නිසායි සියලු පාර්ශවයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ. PCR පරීක්ෂණ 13516ක් ඊයේ සිදු කෙරුණා. මෙතෙක් සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 1,55,572ක්. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 1 වෙනිදා සිට දිවෙන පුරා සිනමා ශාලා විවෘත කිරීම සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව හුදකලා ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශවල සිනමා ශාලා විවෘත කෙරෙනු ඇති. චිත්‍රපට නිෂ්පාදකින් අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය සහ කලාකරුවන් රැසක් සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට සහ කලාකරුවන්ට සිදු ඇති හානිය පිළිබඳව පසුගියදා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. එතුමා පවසන්නේ සිනමා කර්මාන්තයේ සුරක්ෂිත කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමට රජයේ පසුබට නොවන බවයි. සිනමා ශාලා වසා තැබීමෙන් හිමිකරුවන්ට සිදුවන හානිය අවම කිරීම, නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන අර්බුදය, චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ කලාකරුවන්, වෘත්තිකයන් මුහුණ පා ඇති පීඩා මගහැරීම සහ ප්‍රේක්ෂක ජනතාව පිළිබඳ අවධානය යොමු කර මෙම පියවරගත් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සිනමා ශාලා විවෘත කිරීමේදී විෂ බීජාණුහරණයට ලක් විය යුතු බවත් ප්‍රේක්ෂකයන්ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියා කළ යුතු බවත් එතුමා අවධාරණය කළා. කොවිඩ්-19 අභියෝගය හමුවේ කලාකරුවන් මෙන්ම චිත්‍රපට කර්මාන්තයේ රැක ගැනීමට පියවර ගැනීම සම්බන්ධයෙන් කලාකරුවෝ අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසාව පළ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිකුත් කළ නිවේදනයක සඳහන්. ස්වයං නිරෝධායනයේ යෙදී සිටියේදී නිවසෙන් පැන ගිය සපුගස්කන්ද මාකොළ උතුරු දේවාලපාර ප්‍රදේශයේ පදිංචි කොවිඩ්-19 රෝගය වැළඳුණු පුද්ගලයා මාකොළ උතුරු ප්‍රදේශයේ නිවසක සිටියේදී අද දහවල් සොයාගෙන තිබෙනවා. 22 හැවිරිදි තරුණයෙකු වන මොහු මද්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියේදී ඉන් මුදා හැර නිවසට පැමිණි පසු ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණා. පසුව සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ්-19 රෝගියෙකු බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ඔහු සොයා නිවසට යන විටත් ඔහු නිවසින් පැන ගොස් ඇති බවටයි වාර්තා වුණේ. සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මොහු කාන්තාවක් සමග එම නිවසේ සිටියේදී සොයාගෙන තිබෙනවා. මේ පුද්ගලයා රැඳී සිටි නිවසේ පිරිසක් ඒ වගේම ඊට ආසන්න නිවෙස් 6ක 22 දෙනෙකුගෙන් පමණ පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඔවුන්ට නිරෝධායන නියෝග නිකුත් කර තිබෙනවා. ඔවුන් එම නිවෙස්වලම රැඳී සිටිය යුතුයි. විශේෂයෙන්ම මෙවැනි ආකාරයට නිරෝධායනයට ලක් කර තිබෙන පිරිස්
තමගේ නිවෙස් වලින් පිට වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ පුද්ගලයාටත් ඔහු සුව වී පැමිණි පසු නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ආශ්‍රිතව COVID-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් දැන්ටමත් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ COVID-19 රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. හැටන් වටවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් හඳුනා ගැනුණු රෝගීන් 41 දෙනෙකුගේ ආශ්‍රිතයින්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. නුවරඑළිය හංගුරංකිත ප්‍රාදේශීය රෝහල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර ඇතැයි රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ නිශාංක විජේවර්ධන මහතා පවසනවා. අලුත්ගම් ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල්‍යයකට සහභාගී වූ මනාලිය ඇතුළු 26 දෙනෙකුට COVID වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. මග්ගොන ප්‍රදේශයේ ඊයේ සිදු කළ PCR පරීක්ෂණයකදී එම විවාහ මංගල්‍යයට සහභාගී වූ පයාගල පොතුවිල ප්‍රදේශයේ පදිංචි අයෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වුණා. ඒ අනුව එම විවාහ මංගල්‍යයට සහභාගී වූ සියලු දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කෙරුණා. ආසාදිත පිරිස හඳුනා ගනු ලැබුවේ ඉන් අනතුරුවයි. රෝගීන් අලුත්ගම දර්ගා නගරයේ පිහිටි විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හා හික්කඩුව ආරච්චි කන්ද රෝහලට යොමු කර තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් අහඹු ලෙස තෝරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. අදත් කොට්ටාව දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පරීක්ෂණ සිදු කෙරුණා. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 1860 දෙනෙක්. කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වැළඳුණු රෝගීන් රටවල් රැසකින් හමු වී තිබෙනවා. ඔවුන් බොහෝ දෙනා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අයයි. මේ හේතුවෙන් බොහෝ රටවල් නව සංචරණ සීමා පැනවීමට ක්‍රියා කරමින් සිටිනවා. ජපානයට විදේශිකයන් ඇතුළු වීම හෙට සිට මාසක කාලයක් තහනම් කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ලොව අවසන් වසංගතය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ගේබ්‍රියසස් පවසන්නේ ඉදිරියේදී ඇති විය හැකි මෙවැනි දරුණු වසංගතවලට මුහුණ දීමට ලොව සූදානම් විය යුතු බවයි. ලොව ප්‍රථම වරට වසංගතවලට සූදානම් වීමේ දිනය ලෙස අද දිනේ නම් කිරීමෙන් අනතුරුව දේශනයක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා. මේ අනුව සෑම වසරකම දෙසැම්බර් 27 වෙනි දින වසංගතයන්ට සූදානම් වීමේ දිනය ලෙස සැලකෙනු ඇති. මේ අතර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ධාරවී පැල්පත් නිවාසවලින් පසුගිය සිකුරාදා කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ. කොරෝනා වසංගතය නවදිල්ලි අගනුවර වාර්තා වීමෙන් පසු එම ප්‍රදේශයෙන් එක් රෝගියෙකු හෝ වාර්තා නොවූ පළමු දිනය ලෙස පසුගිය සිකුරාදා වාර්තා වනවා. එය ඉන්දියාවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල ලබාගත් ජයග්‍රහණයක් ලෙසයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ගෝලීය කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව අද වන විට 8,20,20,000 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 17,64,000කට අධිකයි. ඇමරිකාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,94,00,000 ඉක්මවා තිබෙනවා. එරට මරණ සංඛ්‍යාව 3,40,000කට ආසන්නයි. දෙවනුවට වැඩිම රෝගීන් වාර්තා වන ඉන්දියාවේ එමාගිය 1,01,88,000කට අධිකයි. තෙවනුවට ආසාදිතින් වාර්තා වන බ්‍රසීලයේ එම පිරිස 1,75,000 සීමාවට ආසන්න වී තිබෙනවා. බ්‍රසීලයේ මරණ 1,90,000කට අධිකයි. මේ අතර ලොව රටවල් රැසක් කොරෝනා එන්නත් ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. යුරෝපීය රටවල් රැසක් අද මහා පරිමාණයෙන් එන්නත් ලබා දීම ආරම්භ කළා. පළමු අදියරේදී වැඩිහිටියන් සහ කොරෝනා සටනේ ඉදිරි පෙළ සේවකීන්ට එන්නත් ලබා දීමට රටවල් ක්‍රියා කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ජර්මන් ගුවන් නියමයකු එන්නත් සිලින්චරයක් සටහන් වන ආකාරයට සිය ගුවන් යානය පදවමින් එම එන්නත් ක්‍රියාවලිය අගය කර තිබෙනවා. කොරෝනා වසංගතය අපේ රටේ ව්‍යාප්ත වීමටත් පෙර සිටම ජාතික රූපවාහිනිය මාධ්‍ය පෙරගමන්කරුවා විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව සෞඛ්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිරන්තරයෙන් සිද්ධ කළා. චමින්ද අපි දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක වසරකට ආසන්න කාලයක් ඊට මුහුණ දෙමින් සිටිනවා. ඔව් මේ වසංගතය අවුරුද්දක් පුරා අපට කළ හානිය බොහෝයි. ඒ නිසා අපේ ජන ජීවිතය බොහෝසෙයින් අඩාල වුණා. නමුත් මේ වන විටත් සාමාන්‍ය තත්ත්වයට ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා උත්සාහ දරන, වෙරවීරිය දරන දිරිය මිනිසුන් අප අතර ඉන්නවා. ඒ දිරිය මිනිසුන් පිළිබඳව තොරතුරු වාර්තා කරන්නත් ජාතික රූපවාහිනිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ එක්ව සූදානම්. එවන් දිරිය මිනිසුන් පිළිබඳ කතා කරන අද සිට ආරම්භ අලුත්ම විශේෂාංගයයි 2021 යලි නැගිටුමු විශ්වාසයෙන් පෙරට. කොරෝනා වසංගතය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිසටත් රැකියා අවස්ථා අහිමි වුණා. ඔවුන් තම වාසස්ථානවලට වී සිටියා. නමුත්
එය දිගුකාලීන යහපත් පියවරක් නොවන බව ඔවුන් අවබෝධ කරගත්තා. කොරෝනා වසංගතයෙන් මිදීමට නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ජීවන වෘත්තිය සිදු කළ යුතු බව ඔවුන් අවබෝධ කරගත්තා. කොරෝනා වසංගතයේ පවතිද්දීම යළිත් ඔවුන් සුපුරුදු රැකියාව ආරම්භ කළා. ඒ නිසි සෞඛ්‍ය උපදෙස් අනුවයි. කලින් නම් මාස් 10 අපි දැම්මේ නැහැ. සර් නම් අපි එකට එක පිඟාන බත් කාලා එකට මාළුව හුමාරු කරලා තමයි කෑම එහෙම කෑවේ. දැන් එහෙම කන්නේ නැහැ. අපි වෙන වෙනම පිඟාන කෝප්ප අරගෙන වෙන වෙනම තමයි කෑම එහෙම කන්නේ. වැඩ කරනකොට පුළුවන් තරම් බලනවා අපි දුරස්ත ප්‍රමාණය තියාගෙන වැඩ කරන්න, මාස් එක හරියට දාගන්න, නිදා ගන්නකොට වෙන වෙනම නිදා ගන්න කියනවා. අපි පරිස්සම් වුණොත් අපේ දරු පවුලත් රැකලා, අපේ රස්සාව රැකලා 2021 අවුරුද්දට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් කියලා කියන්නේ. ගැටලුව ඇති වෙන්නේ රැකියාව කරලා අවසානයේදී. මොවුන් එකට ඉන්න පිරිසක් හුඟක් වෙලාවට රැකියා ස්ථානයේදී සාද පැවැත්වීම. එහෙ මෙහෙ ගමන් බිමන් යෑම, අනවශ්‍ය ගමන් බිමන්, මේ අනවශ්‍ය දේවල් කරන්න යෑමෙන් තමයි බොහෝ අය අතර රෝගය පැතිරිලා තියෙන්නේ. ආහාර ගන්නකොට විශේෂයෙන්ම වැඩබිම්වල රැකියා ස්ථානවල ඔබ වෙන වෙනම ආහාර ගත යුතුයි. එක්ව ආහාර ගැනීමේදී පරතරය අපිට පවත්වා ගන්නත් බෑ, මුහුණු ආවරණත් නැහැ. ඉතින් අපිට තියෙන අවදානම වැඩි. විශේෂයෙන්ම රැකියා ස්ථානවල වැඩබිම්වල එක්ව ආහාර ගැනීමේ පුරුදු අත්හැරගත යුතුමයි. වෙන වෙනම කෝප්පයක් පිඟානක් භාවිතා කරන්න ඕනේ. මෙහෙම කළොත් වැඩබිමේදී ඔබත් සුරක්ෂිත වෙලා ඔබේ රැකියා කටයුතුත් කරගෙන 2021 වසරට විශ්වාසයෙන් පිය නගන්න ඔබට පුළුවන් වේවි. COVID-19 රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයින් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම සියලු ජාතීන්ගේ වගකීමක් බව මහා සංඝරත්නය පවසනවා. ඇතැම් දේශපාලඥයින් එම ගැටලුව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්නා බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. රජයෙන් පත් කරලා තියෙනවා විශේෂඥවරු 30 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක්. මේ මණ්ඩලය තමයි දැන් තීරණය ගන්නේ වලදානවද කොරෝනා හැදිච්ච අය. එහෙම නැත්නම් දවා පුලුස්සනවද කියන කාරණේ. ඉතින් මෙන්න මේ කාරණේට නියම අරුතක් ලබා දෙයේ විශේෂඥ මණ්ඩලය ඒ නීත්‍යානුකූලව කරන කටයුත්ත කිසි බාධාවක් හිරිහැරයක් නැතුව කරගන්නට හැමදෙනාම හැම ආගමිකයෙකුම හැම ජාතිකයෙකුම අදිෂ්ඨාන කරගන්න හැටියට මෙත්සිට පෙරටුව ඉල්ලා සිටිනවා. ඇත්තෙම ආරම්භයේදී මෙවැනි ගැටලුවක් තිබුණේ නැහැ. මේ මෑත කාලේ ඒක මේ රටේ ඇතම් දේශපාලඥයන් මේ තමන්ගේ වාසිය සඳහා අරවාගත්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාව උසිගන්වල අද මේක සමාජය තුළ ආගමිකයන් අතර අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරන්න දරන උත්සාහයක් බවටයි අපට පේන්නේ. මේ කොවිඩ් වසංගතයේ අතරතුර තවත් වසංගතයක් සමාජගත කිරීමෙන් වළකින හැටියට අපි කාරුණිකව මතක් කරන්න කැමති වුන්ට ඒ විතරක් නෙමෙයි එක එක ජාතිකයන් එක එක ආගමිකයන් දෙස බලා රජයක් හැටියට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඊටාම වගකීමෙන් රජයට මේ වෙලාවේ මතක් කරන්නේ එක නීතියක් මේ සියලු කාර්යයන් සඳහා ක්‍රියාත්මක කරන්න, ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව පිළිපදින්න කියන එක අපි විශේෂයෙන්ම අවධාරණය කරන්නට කැමැතියි. සංවර්ධන පුවත් කිහිපයක්. ඔබට ගයක් රටට හෙටක් නිවාස 14000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ තවත් නිවාස දෙකක් ජනතා අයිතියට පත් කෙරුණා. එම නිවාස ඉදිකර ඇත්තේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. මූල්‍ය ප්‍රතිපාදන රජයෙන් සැපෙන අතර නිවාස හිමිකරුවන්ගේ ශ්‍රම දායකත්වයේ පමණක් ලබා ගැනුණා. වැඩසටහන මෙරට ග්‍රාම සේවා වසම් 14022 තුලම ක්‍රියාත්මකයි. නිවාස ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගොඩක් අය මුල්ගල තියද්දි හිතනවා මේවා මුල්ගල් විතරයි කියලා. රජේ ඕන තරම් ගෙනල්ලා වැඩ කරනවා කියලා කිව්වට ඒ වැඩවල ඉවරයක් නැහැ. ඒකේ ඉවරයක් නැති වැඩ කොටසේ වැඩියෙන්ම තියෙන්නේ රජයන් ගණනාවකම නිවාස වැඩසටහන්. ණය දුන්නා නම් භාගෙට දුන්නේ, මුදල් දුන්නා නම් භාගෙට දුන්නේ, ගෙවල් හැදුවා නම් භාගෙට හැදුවේ, ඉතුරු ටික හදාගන්න විදිහක් නැහැ. බැම්ම බැඳපු අයට බැම්ම විතරයි. ඒ නිසා අපිට අංග සම්පූර්ණ නිවසක් දෙන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථකත්වය. ඒකයි මම කිව්වේ අංග සම්පූර්ණ නිවාස ලබා දෙමින් තියෙන යුගයක් මේ. අපි පෙබරවාරි වැඩ පටන් අරගෙන අප්‍රේල් මැයි විතර වෙද්දී නිවාස 4000ක් අපි මේ රටේ ජනතාවට ලබා දුන්නා. ජුනි ජූලයි අගෝස්තු විතර වෙද්දී තව නිවාස 2-3000ක් ලබා දුන්නා. දැන් අපේ නිවාස 10000කට ආසන්න ගාණක් මේ වෙද්දී මේ දෙසැම්බර් 31 වෙනිදා වෙද්දී අපි ජනතාවට ලබා දෙන්න දිනපතා කටයුතු සිදු කරනවා. පානදුර නිර්මල මාවතේ සිට සොයිසා මාර්ගයේ දක්වා කාපට් අතුරා සංවර්ධනයේ ඊයේ ආරම්භ කෙරුණා.
ඒ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාගේ ප්‍රධානත්වයෙන්. කිලෝමීටර් 2ක් මේ අර්ථයේ සංවර්ධනය කිරීම අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 21ක්. කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පානදුර රෝහිණී වත්ත මාර්ගයේ කිලෝමීටරයක් දුර කාපට් අතුරා සංවර්ධනයේද පසුගියදා ආරම්භ කෙරුණා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 17.1ක්. ලංකාපුරා කිලෝමීටර් 75,000 ග්‍රාමීය මාර්ග ප්‍රාදේශ සභාවට අයිති මාර්ග හදන්න ලබන අවුරුදු තුල කිලෝමීටර් 25,000කට යා ප්‍රමාණයක් අදල අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙන සඳහා ලංකා ඉතිහාස වැඩිම මුදල් ප්‍රමාණය ආවැල්ලේකෙනි වෙන් කළා නම් 2021 සඳහා තමයි වෙන් කළා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුසංයෝගය මේ රටේ ආර්ථිකයේ මා දැවැන්ත වෙනසක් ඇති කරන බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි කළමනාකරණයත් එක්ක හෙට දවස සුන්දර වෙනවා. ඒ සුන්දර වෙන දවස වැඩි ඈතක නෑ. ඒක නිසා විපක්ෂයේ සීලු දෙනාට බකන් නිලාගෙන ඉන්න සිද්ධ වෙනවා. යලිත් දේශීය පුවත්. කළුගල් පස් හා වැලි කැණීම් සිදු කරන ස්ථාන විධිමත්ව සංරක්ෂණය නොකරන පුද්ගලයින්ට නැවත බලපත් නිකුත් නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා. දශක කිහිපයක් තිස්සේ කළුගල් පස් හා වැලි කැණීම් සිදු කරන ස්ථාන විධිමත්ව සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් නොතිබීමෙන් පරිසර ගැටලු රසක් ඇති වී තිබෙනවා. මැටි සඳහා පස් කපන ස්ථානවල ගැඹුරු වලවල් වලට වැටීමෙන් පුද්ගල මරණ මෙන්ම වනසතුන්ද අනතුරට ලක්ව තිබෙනවා. මෙම ස්ථාන විධිමත්ව සංරක්ෂණය කර මහජන ආකර්ෂණය ඇතිවන පරිදි සංවර්ධනය කරන ලෙස අමාත්‍යවරයා භූවිද්‍යා හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දුන්නා. කැණීම් සිදු කරන ස්ථානවල සංරක්ෂණ කටයුතු බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයන්ගේ වියතමින් සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඊට අදාළ වගන්ති බලපත්‍ර ලබා දීමේ ගිවිසුමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. පිටකොටුව සිල්ලර මැණික් වෙළඳපොළ වෙළඳාම් කිරීමට සුදුසු තත්ත්වයේ නොමැති බව වෙළඳුන් පවසනවා. එය සුදුසු පරිදි සකස් කර දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. පිටකොටුව සිල්ලර මැණික් වෙළඳපොලේ වෙළඳුන් 300ක් පමණ වෙළඳාමේ නිරත වනවා. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් Taman දැඩි පීඩාවට පත්ව ඇති බවයි වෙළඳුන් පවසන්නේ. අවස්ථා කිහිපයකදී ලිඛිතව බලධාරීන් දැනුවත් කළ බවද ඔවුන් පෙන්වා දෙනවා. මැනින් වෙළඳපොළ ගියා වගේ අපේ මැනින් සිල්ලර වෙළඳපොළ අපිට පිළිසකර කර දෙන්න මාකට් එක සම්බන්ධ ලිපි ලේඛන රාශියක් ලබා දීලා තියෙනවා. සානුකම්පිතව බලලා අපිට හැකියපමණ ඉක්මනින් අතිගරු ජනාධිපතිතුමා හෝ එහෙම නැත්නම් අග්‍රාමාත්‍යතුමන් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් සමග අපිට සාකච්ඡාවක් ලබා දෙන්න ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලෝඩින්. නීති විරෝධීව ඉන්දියාවේ සිට ගෙනෙන ලද කහ කිලෝග්‍රෑම් 25,000ක් ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂකාර්ය බලකා භාරයට ගැනුණා. ඒ කලමැටිය දීවර වරායේදී කහතොගය ගෙනවිත් ඇත්තේ බහුදින යාත්‍රාවකින්. ඒවා කිලෝග්‍රෑම් 50 බැගින් වූ බෑග් 500ක අසුරා තිබුණා. වැටලීම සිදු කරන අවස්ථාවේ යාත්‍රාවේ සිට පලා ගිය දෙදෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුවඳ විලවුන් නිපදවීමට යොදාගනු ලබන අම්බර කිලෝ 18ක් සමග 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තිස්ස මහරාම පොලිසිය මගින් තල්මසුන්ගෙන් ලබා ගන්නා මෙම අම්බර තොගය රුපියල් ලක්ෂ 160ක පමණ මුදලකට විකිණීමටයි සැකකරුවන් උත්සාහ දරා තිබෙන්නේ. තිස්ස මහරාම යෝධ කණ්ඩිය වැවාසල පුද්ගලික හෝටලයකදී ගනුදෙනු සිදුවන බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරුණා. අයිස් මද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදු කළ වැටලීම් දෙකකදී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනුණා. නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ විනිවල් කැට කිලෝ 800ක් සැකකරුවෙකුද සමග ඉංගිරිය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඉංගිරිය අරවනාගොල්ල ප්‍රදේශයේදී කලවාන, නිලුව, මෝල්කාව, කෙලින්කන්ද ආදී රක්ෂිත වලින් නීති විරෝධීව කපන ලද පුද්ගලයන් ඒවා සැකකරුවට අලෙවි කර තිබෙනවා. කිලිනොච්චිය කල්මඩු ප්‍රදේශයේ කුඹරකදී විදුලි සැරවැදීමෙන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා. අනවසරයෙන් නිදිකළ විදුලි වැටක ගැටීමෙන් වන අලියා මිය ගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. Prima Kotumi. Stay safe, eat hot. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවට පත් වුණා. ආයුබෝවන්.